මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා මොනවාද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ? අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා සජිත් ප්‍රේමදාස අගමැති වුණාම අසාධාරණ විදියට තමුන්නාන්සලාගෙන් අය කරපු විදුලි බිල් පත තමුන්නාන්සට ආපහු දෙනවා. අපි අවුරුදු 4ක් මාට වැඩි කරේ නැහැ. මුන් මාස 6ට වැඩි කරා. 1000 මිනිහට 5000 එනවා. හරිද මම කියන එක? එහෙම නේද? අපි ආපහු ඒක ගෙවනවා. ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කරන්න පුළුවන්. අපි කියනවා අපි බලයට ආපු ගමන් ලෝක වෙළඳපොලේ අඩු වුණ ගානට 2015 අඩු කරා වගේ ඉන්ධන මිල අඩු කරන්න යනවා. අපිට කිව්වා 20000 දෙනෙකුට hina වුණා දෙනවා කියනකොට. මට මතකයි 2015 අපි රජයේ සේවකීන්ට 10000 දෙනෙකුටත් ඔය වගේ hina වුණා. මහින්ද කිව්වේ 2500යි. අපි කිව්වේ 10000යි දුන්නා 10000. දීලා මූලික පඩියටත් එක්කව කරා. අපි එනම් මහින්ද දුන්නේ 5000යි. අපි කියනවා කොරෝනා වසංගතයෙන් තමන්ගේ ආර්ථිකේ නැති වෙච්ච පාඩු ලැබපු රස්සාව නැති වෙච්ච අයට තමන් ගොඩනගෙනකන් රුපියල් 20000ක් ලබලා දෙන්න අපි කටයුතු කරන විදිය තමුන්නාසල අපි කියනවා. අපෙන් අහයි කොහෙන්ද මුදල්? කොහෙන්ද මුදල්? අර කපලා දාපු බදු ටික ආපහු දාන්න. අර මහර මොමාගම හදන්න යනවා බිලියන 32 ක්‍රීඩාංගනයක්. ඒක නවත්තලා දුප්පතුන්ට අපි සහන දෙනවා. තව හොරගම් කරන්න නොයෙක් දේවල් කිව්වා. අපි ඒ සහන දෙනවා. මට මතකයි මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා අපි පාර්ලිමේන්තුව යන වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කව ජනසවිය දෙනවා කියලා 2500ක් දෙන්න පටන් ගත්තා. දැන් 20000ක් වගේ අපි කියනවා 20000 විතරක් නෙමෙයි තවත් සාන දෙනවා. මේ ආණ්ඩුව මේ මාස 8ට බඩු මිලෙන් පෝර ටිකෙන් රජයේ සේවයෙන් විතරක් නෙවෙයි තරුණයෝ ලක්ෂයක් රැවට්ටුවා. උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් නැති අයට රස්සා දෙනවා කියලා ෆෝම් පිරෙව්වා. කො රස්සාව? උපාධාරීන් 50000කට ලියුමක් දුන්නා. රස්සාවක් නැහැ, පඩියක් නැහැ. නම් රාජපක්ෂ මහත්මයෝ අපි කියනවා ලබන 5 වෙනිදා තමුන්නාන්සලා ගෙදර යවන්න මේ රටේ ජනතාව ලෑස්ති. මට මතකයි 1999 දෙසැම්බර් මාසේ චන්ද්‍රිකා දිනුවා ජනාධිපතිවරණයෙන් 2001 වෙනකොට ආසන 131ක් අරන් අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා. 2015 ලක්ෂ 5කින් සිරිසේන මහත්මයා දිනුවා. මාස 7කට පස්සේ සහනාධාර ගොඩක් දීලත් අපිට 113ක් ගන්න බැරි වුණා. අද එනම් පාවෙන ඡන්ද ටික අද අපේ පැත්තට ඇවිල්ලා ඉවරයි. මේ මැතිවරණ ව්‍යාපාරයේ පටන් ගන්නට වැඩිය දවසෙන් දවස අපි උඩට එනවා. මම සම්බන්ධව තමුන්නාන්සලා දන්නවා අපි දැනුවත් කරා මේ ආණ්ඩුව කරපු දේවල්. එහෙනම් මං ඉල්ලා සිටින්නේ ඉදිරි දින 10 තීරණාත්මක දින 10ක් කරුණාකර ගෙන්ගෙට ගිහිල්ලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීලා දැනුවත් කළා තමුන්නාන්සලා කරුණාකරලා අපිට ඒ ශක්තිය ලැබලා දෙන්න. තමුන්නාන්සලා හයි අලියා ගැන කට්ටියට මතක් වෙයි. අලියා දැන් උට කන්න දෙන්නේ නැතුව අලියාගේ අයිතිකාරින්ට කන්න දෙන්නේ නැතුව එහෙම නේද? දැන් අලියා දි รา පත් වෙලා ඉවරයි. උට දැන් පෙරහැරේ යන්නත් බෑ. උට දැන් කොට අදින්නත් බෑ. එහෙම නේද? අලියා නැත්තරම නැති කරා රනිල් මහත්මයා. අපිට දැන් තියෙන්නේ අපි ඒක නිසා තමයි දුරකථනයේ තෝරගත්තේ. ඇයි දුරකථනයේ තෝරගත්තේ? හැමෝගෙම සාක්කුවේ දැන් දුරකථනයේ තියෙනවා නේද? පොල් ගහට නැගලත් අහනවා ගෙඩි කීයක් කඩන්න දුරකථන. එහෙම නේද? ඉතින් අපි අහන්නේ තමුන්නාන්සලාගෙන් කරුණා කළා තමුන්නාන්සලා ඡන්ද පොළට ගිහිල්ලා මම හිතන්නේ මේ ඡන්ද ලයිස්ුවේ මම දන්න විදිහට මැද හරිය තමයි තියෙන්නේ දුරකථන. දුරකථනට මැද නේද? 10 වෙනි 20 ගානයි තියෙන්නකෝ. කතරේ ගහන්න
මේ ගහන කතරෙන් රටේ මහ පොළොව විකුණන්න පුළුවන්. මේ ගහන කතරෙන් ආයතන විකුණන්න පුළුවන්. මේ ගහන කතරෙන් තමයි ඔයාලගේ ජීවිත රැකෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක හොඳට හිතලා මතලා ගහන්න ඕන කතරයක්. කල්පනා කරලා බලන්න. උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ගේන්නම් කියලා කිව්වා. MCC කිවිසුම අහෝසි කරනවා ඉරනවා කුණු කූඩේට දානවා කියලා කිව්වා. සාපියල්වල දඬු කඳේ ගහනවායි කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහ බැංකුව බින්දා හොරු අල්ලනවා කියලා කිව්වා. එක රටක එක නීතියක් හදනවා කියලා කිව්වා. රාජපක්ෂ පවුලේ ආණ්ඩුවට සම්බන්ධ කරගන්න පිරිස අඩු කරනවායි කියලා කිව්වා. රිෂාඩ් බදුරුදීන් අල්ලලා හිරේ දානවායි කියලා කිව්වා. කුඩු මද්ද්‍ර වෙනත රටක් හදනවායි කියලා කිව්වා. වතු කම්කරුවන්ට දින කියලා රුපියල් 1000ක් දෙන්නම් කියලා කිව්වා. කුඩා දේවල් කිව්වා. දෙවතුමාලා දන්නවා හෙට ඉඳ ඡන්දයක් තියෙන හින්දා අඩුම ගානේ මේ කියපු දේවල් වලින් කීපයක් හරි කරන්න ඕන. මොනවද කළේ? බඩු මිල අඩු කරන්නම් කියලා ආවට කිය බලමු කරපු දේවල්. ඔබතුමාලා දන්නවා එයා එනකොට සීනි කිලෝ එකක් රුපියල් 95යි. දැන් කනවා 145යි. අපේ පඩිය දශමකින් වැඩි කරේ නෑ. රුපියල් 1000 ගැන කතා නෑ. හැබැයි එයා හිල්ල මොකද කරේ? ඔයාලා කන සීනි වලින් රුපියල් 50ක් ආණ්ඩුවට බදු හැටියට ගත්තා. ලුණු කිලෝ එකකට 50ක බද්දක් ගැහුවා. අල කිලෝ එකකට 50ක බද්දක් ගැහුවා. සැමන් ටින් එකකට රුපියල් 100ක බද්දක් ගැහුවා. කල්පනා කරලා බලන්න. ආවේ කන්න දෙන්න. හෙට අනිද්ද ඡන්දයක් තියාගෙන ඔහොම බඩු විල වැඩි කරනවා නම් ඡන්දෙන් පස්සේ දෙනවා ඉස්මෘත්තාව හැදෙන්න. ගෝඨාභය කල්පනා කරලා බලන්න. භාණ්ඩ වර්ග 72ක මිල ගැසට් එකකින් මෙයා වැඩි කරා. ආවේ අඩු කරන් මාස දෙකක් තුනක් යනකොට භාණ්ඩ මිල වැඩි කළා. අද ඔයාලගේ බත්පතෙන් භාගයක් ඇදගෙන තියෙන ආණ්ඩුව. දැන් ඔයාලා වැඩ කරාට රුපියල් 1000ක් විතර ගන්නවා. ඔයාලා ආණ්ඩුවට දෙන්න ඕන ඕකෙන් භාගයක්. දැන් ගිහිල්ලා කඩේට රුපියල් 1000ක් වියදම් කරොත් ඔයාලා ඕකෙන් රුපියල් 462ක් දෙන්නේ ආණ්ඩුවට බදු හැටියට. ඔයාලට සිද්ධ වෙලා තියෙන පවුල් දෙකක් නඩත්තු කරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුලයි, ගෝඨාභය මහත්තයාගේ පවුලයි, ඔයාලගේ පවුලයි. කඩේට ගිහිල්ලා රුපියල් 1000ක් වියදම් කරොත් රුපියල් 1000ක් හම්බ කරගන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙලා දලු කඩලා කුරුදු තලලා කිරි කපලා බොහොම අමාරුවෙන් හොයාගන්න. හැබැයි කඩේට ගියාට පස්සේ ගෝඨාභය කියන ඕකෙන් භාගයක් අපිට දීපන්. 462ක් දෙනවා ආණ්ඩුවට. දැන් ගිහිල්ලා ෆෝන් එකට රුපියල් 100ක් දාන්න. 50ක් ආණ්ඩුවට 50ක් ඔයාලට. භාණ්ඩ මිල වැඩි කරා. ඔයාලගේ බත්පතෙන් භාගයක් ගෝඨාභය මහත්තයා ඇදලා ගත්තා. කල්පනා කරලා බලන්න. අපිට ආවේ හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට ගේන්නම් කියලා. අපිට පෙන්වුවාර වියත් මගේ එළියේ ආචාර්ය මහාචාර්ය. දැන් කවුද ගෙනෙත් තියෙන්නේ? බුදුමල දන්නව ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තොත් මීගමුවෙන් ඉල්ලනෝ නිමල් ලංසා. නිමල් ලංසා කියන්නේ මේ මුළු රටම දන්නවා කුඩු සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. කැලණින් ඉල්ලන්නේ ගෝඨාභය මහත්තයාගේ ගෝලයා ප්‍රසන්න රණවීර. මුළු රටම දන්නවා කාසිප්පු මුදලාලි. අත්තනගල්ලෙන් ඉල්ලන්නේ ගෝඨාභය මහත්තයාගේ සරණ ගුණවර්ධන. කප්පන් නඩු 8ක් තියෙනවා. දිවුල පිටියෙන් ඉල්ලන්නේ ඉන්දික පස්ජාවාරම් කාර්යය. කොළඹින් ඉල්ලන්නේ තිලංග සුමතිපාල රේස් බුකී කාර්යය. මිනුවන්ගොඩින් ඉල්ලන්නේ ප්‍රසන්න රණතුංග කෝටි 50ක් කප්පන් අරගෙන මිනිහට චෝදනා තියෙනවා. අනුරාධපුරෙන් ඉල්ලන්නේ SM චන්ද්‍රසේන වැලිජාවාරම් කාර්යය. අපිට පෙන්වුවේ ගෝඨාභය මහත්තයා ආචාර්යවරු මහාචාර්යවරු උගතුන් බුද්ධිමතුන්. දැන් ඇවිල්ලා තියෙන්නේ කවුද? කුඩුජාවරම් කරන මිනිහ ඇවිල්ලා තියෙනවා. කසිප්පු මුදලාලි ඇවිල්ලා තියෙනවා. බුකිකාරය ඇවිල්ලා තියෙනවා. බාර්කාරය ඇවිල්ලා තියෙනවා. පස් කපන්න ඇවිල්ලා තියෙනවා. වැලි කපන්න ඇවිල්ලා තියෙනවා. පෙන්නුවේ එකක් දුන්නේ එකක්. ඒ නිසා මේ කියපු දේ නෙමෙයි කරන්න. කල්පනා කරලා බලන්න. ඔබතුමාලා දන්නවා ඊයේ මීග හලාවත නගරේ යනවා දැවන්ත පෙළපාලියක්. බයිසිකල් පෙළපාලියක්. දැන් මේ දවස්වල ඡන්දවල එහෙම කරන්න බෑ. අපි දැක්ක Facebook එකේ දාලා තියෙන එක മന്ത്രിවරයෙක්. ඔය മന്ത്രിවරයා අන්තිමට ගෝඨාභය මහත්තයලා පහුගිය කාලේ එයාගේ ගෙදර බිල තුන ලයිට් බිල තුන ලක්ෂ 13ක් ගෙවන්නේ නැහැ. දැන් ඔයාලගේ ගෙදර ලයිට් බිල තුන රුපියල් 25ක් 50 මාසයක් දෙකක් ගෙවුවොත් කපනවා. හැබැයි එයාගේ ගෙදර තිබුණ ලයිට් බිලක් ලක්ෂ 13ක් කපන්නේ නැහැ. මම දැක්ක ඊයේ ඒ හාදියා බයිසිකල් පෙළපාලියක් යන පුත්තලමේ පොලිසිය ඉස්සරහා ඉනේ පිස්ටල් එක ගහගන්න. හෙල්මට් එක නැතුව යන්නේ. සියලු නීති කඩලා යනවා. පොලිසියෙන් අල්ලන්නේ නැහැ. ඔන්න ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව. ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව. MCC කිවිසුම ඉරලා හවුසි කරනවා කියුවා අද කතා කරන්නේ නැහැ.
ඔබතුමාලා දන්නවා ඊයේ පෙරේද ගෙනාව කොළඹ වරායට දුඹකර 3ක්. අපේ රට හදනව නම් හොඳම තැන කොළඹ වරාය. ඒක හදන්න තමයි දුඹකර 3ක් ගෙනාවේ. ගෙනාවට පස්සේ ඉන්දියාවෙන් කිව්වා මේක බාන්න එපා කියලා. ගෝඨාභය මහත්තයා බෑවද? නෑ ඉන්දියාවට බයයි මේ දුඹකර 3 බෑවේ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ අපේ වෘත්ති සමිතියක් තියෙනවා. ඒකෙන් මැදිහත් වෙලා දුඹකර 3 උඩට කොල්ල 3 දෙනෙක් නග්ගලා වර්ජනයක් කරලා ඊට පස්සේ තමයි මේ දුඹකර 3 බෑවේ. අදත් ඉන්දියාවට බය මේක අහි කරන්නේ නෑ. MCC කිව්සම සම්බන්ධ වචනයක් කතා කරන්නේ නෑ. කතා කරන්න බෑ. ගෝඨාභය මහත්තයාගේ මල්ලි බැසිල් ඇමරිකන් පුරවැසියෙක්. ගෝඨාභය මහත්තයාගේ නෝනා ඇමරිකන් පුරවැසියෙක්. ගෝඨාභය මහත්තයාගේ පුතා ඇමරිකන් පුරවැසියෙක්. ගෝඨාභය මහත්තයාගේ නෝනා ඇමරිකන් පුරවැසියෙක්, ලේලි ඇමරිකන් පුරවැසියෙක්. අද ඇමරිකාවට බය ඒක ගැන කතා කරන්නේ නැහැ. අද ඉන්දියාවට බය දුඹකර ටික බාන්නේ ආවේ සිංහය වගේ. දැන් පූස් පැටව් වගේ ඉන්දියාව ඉස්සරහ දන ගහලා ඇමරිකාව ඉස්සරහ දන ගහලා නිවට බව පෙන්වලා තින්නේ රටට. කල්පනා කරලා බලන්න. දැන් කලින් කිව්වා මේ රාජපක්ෂ පවුලේ ගොඩක් ගේන්නේ නැහැ කියලා. ඔය රෝහිත අබේගුණවර්ධන ඉන්න කඳබඩ තඩි මහත්තයෙක් කළුතර කඳබඩ තඩි උනාට මොලේ නැහැ. එයා තමයි වරාය ඇමති. වරාය ඇමති කාලේ වරාය රස්සාවක් දෙන්න කියලා නාමල් മന്ത്രിට ලියුමක් ලියනවා. විලි ලැජ්ජාවේ බෑ. වරාය බාර ඇමති වරාය රස්සාවක් දෙන්න කියලා අර නාමල් කුළුපැටියට එයා නිකන් മന്ത്രി විතරයි ලියුමක් ලියනවා. එහෙමන රාජපක්ෂ පවුල ඉස්සරහ දන ගහලා හිටියේ. ඒකට ලොකු විරෝධයක් තිබුණ රටේ. මුළු ආර්ථිකයෙන් 60% පාලනය කරේ රාජපක්ෂ පවුල. රාජපක්ෂ පවුල තාජුදීන්ලා මැරුවා. රාජපක්ෂ පවුල මාධ්‍යවේදීන් ඝාතනය කළා. ලොකුමයියා ජමල් රාජපක්ෂ මහත්තයා ඉන්නවා. ඊගාමල්ලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා. ඊගාමල්ලේ ගෝඨාභය මහත්තයා ඉන්නවා. ඊගාමල්ලි බැසිල් මහත්තයා ඉන්නවා 4යි. මහින්ද මහත්තයාගේ පුතා නාමල් මහත්තයා ඉන්නවා 5යි. මහින්ද මහත්තයාගේ අයියාගේ පුතා ඉන්නවා ශෂීන්ද්‍ර රාජපක්ෂ 6යි. මහින්ද මහත්තයාගේ නංගිගේ පුතා ඉන්නවා මාතරින් 7යි. මේ පාරේ ඉන්නවා 7 දෙනෙක් පාර්ලිමේන්තුවට. 2015 අපි උත්සාහ ගත්තේ 4ක් ගෙදර යවන්න. අලි මදිවට කොටි කිව්වා වගේ මේ පාරේ ඉන්නවා 15 7ක් ඉන්නවා. කල්පනා කරලා බලන්න. දෙබතුමල දන්නෝ කුරුණෑගල ඡන්ද ව්‍යාපාරي කරන්නේ මහින්ද මහත්තයාගේ පුංචි අම්මගේ පුතා උදයංග වීරතුංග. ඔය උදයංග වීරතුංග කියන්නේ මහින්ද මහත්තයා රුසියාවේ තානාපතිකමට දැම්මා. රුසියාවේ තානාපතිකමට දාපු වෙලාවේ මේ යෝධයා රුසියාවේ ගිහිල්ලා යුක්‍රේනයත් එක්ක ත්‍රස්තවාදීන් එක්ක අවි බිස්නස් කරනවා. රුසියාවේ තානාපති යුක්‍රේනයේ ත්‍රස්තවාදීන් එක්ක අවි බිස්නස් කරනවා. මිග් ප්‍රහාරක යාන වලින් ගහලා තිබුණේ. ඒ නිසා ඔබතුමාලා දන්නව ලංකාවට ආවේ නැහැ. අත්අඩංගුවට ගන්න හැදුවා. මිනිහා හැංගුණා. ඊට පස්සේ අපි කිව්වා ලෝක පොලිසියට මේක හොයන්න කියලා. හොයන්න බෑ. මිනිහා හැංගිලා. ඊට පස්සේ ලෝක පොලිසියෙන් ඉන්ටර්පෝල් එකෙන් මිනිහට දරුණු ගණයේ අපරාධකාරයෙක් කියලා රෙඩ් ලේබල් කළා. මහින්ද මහත්තයාගේ පුංචාමගේ පුතා ගෝඨාභය මහත්තයා දින විතරයි දන්නෝ නීතිය බල්ලට දානවා කියලා මිනිහා ලංකාවට ආවා. දවස් දෙකක් හිරේ හිටියා. දැන් එළියේ. අරත් පරණ මූණත් අහඩු ටිකම දාගෙන බඩු මිල වැඩි කරගෙන ඒ විතරක් නෙමෙයි වැරදිකාරයෝ ඉස්සරහට ගෙනෙල්ලා දැන් විකුණන්නේ නැහැ කියලා ආවේ. ඔබතුමාලා දන්නවා ඇවිල්ලා මාසයේ දවස් 18යි කොළඹින් අක්කර 3ක් වෙක්කා. වතුගම් කරවන්න 1000ක් දෙනවා කියලා ආවේ. අද වෙනකන් ඒ ගැන කතාවක් නැහැ. ගොවියට පෝර නොමිල දෙනවා කිව්වා. සල්ලි වලටවත් පෝර නැහැ. හාල් මිල අඩු කරනවා කිව්වා. 90ට තිබිච්ච 98 දක්වා හාල් මිල වැඩි කරා. අර කියපු දේවල් ටික නෙමෙයි කරන්නේ. කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගන ගහන්න හැදුවා ලක්ෂ 24000යි. අපි දන්නවා මේ දකුණු පළාතේ වැසිකිලි නැතුව ඉන්න 30000. ගාල්ල නගරේ වතුර නැතුව ඉන්නවා 14000. අපිට බොන්න වතුර ටික නැහැ. යන්න වැසිකිලිය නැහැ. හැබැයි පාලකයෝ හදනවා මේ ක්‍රිකට් ක්‍රීඩාංගන 10ක් තියෙනවා ඒව වේලෙනවා. ඒ වෙලාවේ හදනවා තව ක්‍රීඩාංගනයක් හදන්න ලක්ෂ 24000ක් වේදම් කරලා කල්පනා කරලා බලන්න. ඔබතුමාලා දන්නවා ගල් කිස්සෙන් වැලි වගේක් දැම්ම මුහුදට. ගල් කිස්සෙන් වැලි දැම්ම ලක්ෂ 8900යි. ගහගෙන ගිය ඔක්කොම ටික මුහුදට. ලක්ෂ 8900ක වැලි. කජුවට නෙමෙයි කොස්සට නෙමෙයි සල්ලි. ගහගෙන ගිය ඔක්කොම මුහුදට.
මේ රටේ සම්ප්‍රදායේ තිබ්බ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බැහැරව ඒ විශේෂයෙන්ම SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාන්ගන්ගේ මූලික ප්‍රතිපත්ති වලට ගරු කරමින් අලුත් දේශපාලන දර්ශනයක් මේ රටට අඳුල්ලා දුන්නා. ඒකට හේතුපාදක වුණේ 2015 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජයේ පරාජයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්න සාකච්ඡා කරපු මොහොතේ අපි ඒකට විරුද්ධ වුණා. ඒ ජාතික ආණ්ඩුවක් ගැන අපි කතා කරේ ජාතික ආණ්ඩුවක් අපි විශ්වාස කරේ නැහැ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික ආණ්ඩුවක් හදලා රටේ ජනතාවට සුබ සිද්ධියක් වෙයි කියලා අපි හිතුවේ නැහැ. අපේ දේශපාලන විඥානය අනුව අපි දැනගත්තා මේ දෙදෙනා දෙපැත්තට අදහස් වමාරු කරගන්නකොට දෙදෙනා දෙපැත්තට අදිනකොට ඒකේ පීඩනය එන්නේ රටේ ජනතාවටයි කියලා. ඒ හිතපු විදිහටම ඒ ආකාරයෙන් මේ සිද්ධ වුණා. තමුන්නාන්සේලාට මතක ඇති බොහෝ දුරට ඒ අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් ඒකී එක අරමුණක් කරා රට ගෙනිච්චේ නැහැ. දෙන්න දෙපැත්තේ ඉඳගෙන විශේෂයෙන්ම ඔවුන්ගේ පක්ෂ දේශපාලන තුල ඔවුන් දෙපැත්තට අදින ස්වරූපයක් තුල රටේ ජනතාවට විශාල පීඩනයකට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ නිසාම අපි කල්පනා කරා අපි මේ දෙකටම මැදිහත් නොවි ඒ ජාතික ආණ්ඩුව ඒ අයට ලබා දෙන්න ඒ අය කරගෙන ගියද අපි ඒකට පරිබාහිරව අලුත් දේශපාලන වැඩපිළිවෙලකට දායකත්වය ලබා දෙන්න කියලා. අපි උඩුගම්බලා පීනන ගමනක් ආරම්භ කරේ. මොකද ලංකාවේ තුන්වෙනි දේශපාලන බලවේගයකට රාජ්‍ය බලය ලබා ගන්න තරම් පහසු දෙයක් නෙමෙයි. ඒක බොහොම අමාරු දෙයක්. හැබැයි අපි උඩුගම්බලා පීනන ගමනට ඒක පිටිපස්සේ හිටිය මහ විශාල මාමක බලවේගයක්. ඒ බලවේගය තමයි තමුන්නාන්සේලා. තමුන්නාන්සේලා අපිට දීපු ශක්තිය. අපි අලුතෙන් ශාඛා පිහිටවනකොට, අපි වැඩ පිළිවෙල ආරම්භ කරනකොට තමුන්නාන්සේලා කෙලින්ම බොහොම ඍජුව අපිත් එක්ක හිටගත්තා. මේ අලුත් දේශපාලන ගමන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි යමුයි කියන ආශිර්වාදය සෑම කොනකින්ම ලැබුණා. ඒ නිසා අපිට හැකියාවක් ලැබුණා මේ රටේ සම්ප්‍රදායික ගතානුගතික දේශපාලනයෙන් බැහැර වෙලා අර කැපුවත් කොළපාට කැපුවත් නිල් පාට සංකල්පයෙන් ඉවත් වෙලා අලුත් දේශපාලන වැඩපිළිවෙලකට අලුත් නායකත්වයක් එක්ක ගමනක් යන්න. ඒක පිටිපස්සේ හිටිය මාමක බලවේගය මහින්ද රාජපක්ෂ වුවත් තමුන්නාන්සේලාගේ ආශිර්වාදයෙන් මේ රටේ විධායක ජනාධිපති සේනාධ නායකයා බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වෙනකොට ඔහු දේශපාලන වශයෙන් කිසිම තැනක හිටපු පුද්ගලයෙක් නෙමෙයි. ප්‍රාදේශීය සභාවකවත් ගොඩනැගිච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඔහු රාජ්‍ය නිලධාරියෙක්. මේ රටේ ජනතාවේ රාජ්‍ය නිලධාරියා ගැන විශ්වාසය තබන්නට ප්‍රධානතම හේතුව මම විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට දායාද කරපු නිදහස. එදා 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා රට බාර ගන්නකොට මේ රට කෑලි කැඩි වලට කඩලා මුහුදෙන් තුනෙන් දෙකක් ගොඩබිමෙන් තුනෙන් එකක් අපිට අහිමි වෙලා තිබ්බා. නිල වශයෙන් අහිත නුනත් නිල නොවන විදිහට අපිට අයිතියක් තිබ්බේ නැහැ. අපිට පාස්පෝර්ට් එකක් අරගෙන යන තත්වයකට රටපත් වෙලා තිබ්බ මොහොතක් තමයි ඒක හදා දෙන්නේ. හැබැයි මේ තත්වය මේ රටේ බහුතරයක් ජනතාව එදා මහින්ද මහත්මයාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. 2005 ඉල්ලුවේ රට බේරලා දෙන්න විතරයි. ඒ රට බේරලා දෙන්න වැඩසටහනට එතුමා ඒකට සම්බන්ධ වෙනකොට ආරක්ෂක ලේකම් මැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය කරපු මාත් අපි එකට වැඩ කරපු අය. ඒ නිසා අපිට හැකියාවක් ලැබුණා වසර 3ක් යන්නට පෙර මේ රටේ නිදහස ලැබලා දීලා මේ රටට නිදහස ලැබලා දීලා තමුන්නාන්සේලාට මේ යුද්ධය කියන මායින් ගම්මාන කියන එක අපේ ශබ්දකෝෂයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා රටේ සාමාන්‍ය තත්ත්වයේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න. ඒ නිසා විශේෂයෙන්ම මම විශ්වාස කරනවා අපේ ඒ යුගයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ මේ රටේ විශේෂයෙන්ම ගොවි ජනතාවක් ඉන්න පළාතක එදා පොහොර සහන ආධාරය ලැබලා දීලා මේ රටේ සහල් අතිරික්තයක් මේ කෘෂිකාර්මික පදනමක් තියෙන ප්‍රදේශයක් සහල් අතිරික්තයක් හදාගන්න අපිට හැකියාවක් ලැබුණා. තමුන්නාන්සේලාට මතක ඇති එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් අපි පරාජය වෙච්ච මොහොතේ සහල් අතිරික්තය ගිහිල්ලා මත්තල ගුවන්තොටුපොළේ ගබඩා කරන්නට කටයුතු කරපු යුගයක් තිබ්බා. ඒ නිසා මේ රටේ ජනතාවට කරුණු කීපයක් උඩ එකක් තමයි අර සම්ප්‍රදායික දේශපාලනයට කැපුවත් කොළ කැපුවත් දෙල් කැපුවත් රතු කියන දේශපාලනයෙන් පරිබාහිරව අලුත් බලවේගයක් රටේ ගොඩ නැගුණා. ඒ අලුත් බලවේගයට මේ රටේ ජනතාව ඒකරාශී වුණා. ඒ බලවේගය ගැන අතිශයින් විශ්වාසයක් තියෙන තැනකට පත් කරන්න අපට හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ එතුමාගේ යුද්ධය අවසන් කිරීම සහ ඊට පසුව රට සංවර්ධනය කිරීම සහ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සම්බන්ධව ඔහු දක්වපු ආකල්පය රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න හැකියාවක් ලැබුණා. මේ පදනම උඩ ඉඳගෙන අපි ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනකොට
ජනාධිපතිවරණේ හුඟක් අපිට ගැහැට හුඟක් જાති සිද්ධ වුණා. තමුන්නාසලාට මතකයි ද්විත්ව පුරවැසි භාවය ගැන කතා කරා. ඇමරිකන් පුරවැසියෙක් කිව්වා උසාවිය යන්න සිද්ධ වුණා අපිට. මම මේ දවස් 8ේම උසාවියේ හිටියේ. අපි තර්ක විතර්ක ඉදිරිපත් කරා. උසාවියෙන් අපි ජයග්‍රහණය කරා හුත් තරක් කරන්න පුළුවන් කියලා. එතුමා තරඟ බිමට ආවා. තමුන්නාසලා 69 ලක්ෂයක් එතුමාට ඡන්දෙ දීලා අද මේ රටේ විධායක ජනාධිපති බවට එතුමා පත් කරා. එතුමාට ලැබපු පළවෙනිම සහතිකයේ හඳුන්නේ එතුමා විධායක ජනාධිපති වෙලා මාසයක් යනකොට කොවිඩ් වසංගතය මුළු ලෝකෙම වෙලා ගත්තා. ලෝකෙම තාමත්ම දරුණු තැනකට. ඇමරිකාවේ 1,50,000ක් මේ වෙනකොට මැරිලා. එංගලන්තේ සීමාවක් නැහැ. යුරෝපය මිරිකඳන් ගොඩට ගහන. විශ්වාසයක් නැති රටවල් මං හිතන්නේ ධනවත් රටවල් පාලනය කරගන්න බැරි තැනකට පත් වෙලා තිබ්බා. හැබැයි අපේ මේ පුංචි රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිත්වයේ යටතේ සෞඛ්‍ය අංශ සහ අනිකුත් ක්ෂේත්‍ර සියල්ල ඒකරාශී කරලා අපිට හැකියාවක් ලැබුණා තාමත්ම සාධනීය ලෙස මෙල පාලනය කරන්න. මේක අපිට මේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකයක් දුන්නා රටවල් 197 කොවිඩ් වසංගතේ තාමත්ම සාර්ථක ලෙස යම් කටකට පාලනය කරන්න හැකියාවක් ලැබුණේ ශ්‍රී ලංකාවට කියලා. ඒ නිසා එහි ගරුත්වය මේ රාජ්‍ය පරිපාලනයේ ප්‍රධානී හැටියට ඉන්න ජනාධිපතිටත් සෞඛ්‍ය අංශයටත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශයටත් පොදුවේ බෙදලා යනවා. ඒ නිසා ඔහුට ලබා දෙමු පළවෙනි පරීක්ෂණයෙන් ওই තාමත්ම ශක්තිමත් ලෙස ජනතාව ඉදිරියේ ඔප්පු කරලා පෙන්නනවා. ඒ වගේම තමයි අවුරුදු 5000ක් බෞද්ධ ශාසනයේ තිරස්සිත සහ පැවැත්ම ලංකාවයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒක ආරක්ෂා කරන්න මහා බ්‍රහ්මයාට බාර දීලා තියෙනවා. ඒ මම විශ්වාස කරනවා කොච්චර අමාරුකම් තිබ්බත් කොච්චර අමාරු තත්යකට වැටුණා කොයි හරි වෙලාවක ඒක කැරකෙලා හරි තැනට එනවා කියලා. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තරක කරන්න හිටපු පුද්ගලෙක් නෙමෙයි දේශපාලනේ. ඒ නිසා මම විශ්වාස කරනවා කොහෙන් හරි ගිහිල්ලා අපි බේරෙනවා. එහෙම නැත්නම් මේ රට මහා තවත් මිනි කඳු ගහන රටක් බවට පත් වෙනවා. නිසකවයි අය කිසි කතාවක් නැහැ. මොකද දැනටවත් දෙන්නෙක් දෙපැත්තෙන් ඇදලා අපි පාඩම් ඉගෙන ගත්තා. මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි මහත්තයා දෙපැත්තට ඇදලා රටේ ජනතාවට වෙච්ච පීඩනය. බැරි වෙලා සජිත් ප්‍රේමදාස ආවනම් රනිල් අගමැති වුණා නම් ඒකත් ඒ හා සමානව තමයි. මොකද දැන් වෙලා තියෙන සිදුවීම් බලපුවාම ඒ වගේ සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමුන්නාන්සලාට වගකීමක් යුතුයකමක් තියෙනවා දැන්. එතුමාට ශරීරන පාර්ලිමේන්තුවක් ලබා දෙන්න. පහුගිය කාල පරිච්ඡේදය තුළ මේ පාර්ලිමේන්තුව ගැන ජනතාවගේ ඒ තරම් විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ තරම් ප්‍රසාදයක් තිබ්බේ නැහැ. මොකද මේ පාර්ලිමේන්තුවේ තිබ්බ හැසිරීම සම්බන්ධව විවිධ මත තිබ්බ පමණක් නෙමෙයි ක්‍රියාකලාපයත් ඒ තරම් සුබදායී වුණේ නැහැ. ඒ නිසා ජනතාවගේ පුංචි මම හිතන්නේ යම්කිසි අප්‍රසාදයක් මම හිතනවා තිබ්බ 225 ගැනම කතා කරේ ඒ ආකාරයෙන්. හැබැයි අද රටේ තත්ත්වය වෙනස්. අද රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මේ රට සිංහල බෞද්ධ රටක් හැටියට පිළි අරගෙන තියෙන පළවෙනි දේ. ඒ වගේම තමයි රටක රාජ්‍ය නායකයෙක් පළවෙනි වතාවට ඔහු දිවුරුම් දෙනවා රුවන්වැලි මහසෑය ඉදිරිපිට දිවුරුම් දීම පමණක් නෙමෙයි අපේ ආම්දුනේ එතන වෙන්නේ. එතුමාට කොන්දක් පන තිබ්බා කියන්න මගේ ජයග්‍රහණයේ සම්පූර්ණ වගකීම ජයග්‍රහණයේ සම්පූර්ණ නිර්මාතෘවරු හැටියට මම සලකන්නේ ගරුතර මහා සංඝරත්නය කියලා කියන්න කොන්දක් පන තිබ්බා. ඒ වගේම එතුමාට කොන්දක් පන තිබ්බා අනිකුත් සියලු ජාතීන්ට මම ආරාධනා කරා මට සිංහල ඡන්ද වලින් මා ජයග්‍රහණය කරනවා දැනගත්තත් අනිකුත් සියලු ජාතීන්ට මම ආරාධනා කරත් මට ඔවුන් විසින් දෙන ලද ප්‍රතිචාරය ඉතා මද වුවත් මම රටේම ජනාධිපති කියලා කොන්ද කැලින් තියන කතා කරන්න හැකියාවක්. මට මතකයි ඒ දවස්වල ඒ දවස් ඒ පැය කීපය තුළ ලෝකේ තියෙන ප්‍රබලම මාධ්‍ය මට කතා කරා හම්දුනේ. හැම දෙනෙක්ම කතා කරලා ඇහුවා මේක හොඳ වැඩක්ද මේ ජනාධිපතිවරයා ගිහිල්ලා කතා කරන්නේ එලාර දුටු කැපුණු රජුරුවන්ගේ තිබ්බ කාලය පන්සක් කිරීමක්. ඒ වගේ නැවත වරක් මේ රටේ දමල ජනතාවට සුළු ජාතීන්ට ප්‍රශ්න ඇති කරන්න පුළුවන් නේද? මම සුපුරුදු උත්තර ටික දුන්නා ඒ ජාත්‍යන්තර ආයතන වලට. හැබැයි මම කියන්නේ ජාතියේ මතය කොටෙම ගියොත් ආම්දුනේ අපේ හාමුදුරු කෙනෙක් අපවත් වුණාම නිදන් කරන්න තැනක් නැති වෙලා තිබ්බා. වැල්ලට ගෙනියන්නයි කිව්වා. එහෙම යුගයක් අපේ තිබ්බා. ඒ නිසා මේ සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය තව ඒ ගිය ආකාරයට ගියා නම් තව අවුරුදු 5ක් යනකොට එහෙම දෙයක් නැති වෙන්න තිබ්බා මේ රටේ. ඉතින් මම අර කිව්වා වගේ මම හැම වෙලේම විශ්වාස කරනවා අවසාන මොහොතේ හරි ඒ නිවැරදි කරන තත්වයකට ඇති වෙයි කියලා. මොහොත මහ විහාරයේ අක්කර 62ක් තිබ්බක බිත්තියට මෙහෙත් වෙනකන් ඇවිල්ලා අවසන් වුණා. අද ආපහු ඒ සියලු දේ ලබලා දුන්නා පමණක් නෙමෙයි මාස දෙකක් යනකොට
අද අනුකණ්ඩයක් නාවික අනුකණ්ඩයක් අපි එතන ස්ථාපිත කරලා තියෙනවා. මොකද යම් කිසි විදිහකින් බලපෑමක් ආවොත් ඒ පාලනය කරන්න පුළුවන් විදිහට. ඒ නිසා මේ රටේ නැවතවරක් අර සිංහල බෞද්ධ පදනම සහ ජාතික වස්තුන් ජාතික සම්පත් කුණු කොල්ලට විකුණන යුගය අවසන් කරන්න අපි තීන්දුව කරලා ඉවරයි. අපිට කියන්න ලැජ්ජයි ජනාධිපතිතුමා ඇවිල්ලා මාසයක් ඇතුළත අපි ඒක තහනම් කරාමනේ ලුණු පිට රටින් ගෙනාවා. සාගරයක් මැද තියෙන රට ලුණු පිට රටින් ගේන්න පටන් ගත්තා. කහ ඉඟුරු පිට රටින් ගේන්න පටන් ගත්තා. ඒක ඔක්කොම අපි නතර කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ විශේෂයෙන්ම කෘෂිකර්ම සම්බන්ධ අපට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පෝරසාන ආධාරය ගැන ප්‍රශ්නයක් තිබ්බාම දුන්නේ අපි පරපූර්වක එස්ටිමේන්තුවක් දැම්මා. ඒ එස්ටිමේන්තුව සම්මත වුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් 25 මැතිවරණය තියන්නේ. ඒ තිබ්බනම් අපිට පාර්ලිමේන්තුව තුළ මුදල් වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අද අපිට පාර්ලිමේන්තුව නැති නිසා ඒ මුදල් එක්ක වෙන් කිරීමේ අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සියලු දේ ලබන මාසේ 5 වෙනිදාට තමුන්නාන්සේලාගේ ප්‍රබුද්ධ වැඩපිළිවෙල හරහා ඒක නිවැරදි වෙයි කියලා. අද විවිධ දේශපාලන පක්ෂ වලින් අපිත් එක්ක එක්කාසු වෙනවා. පෙලක් අය හම්දුනේ පොඩ්ඩක් ඒ අයට නිකන් කෙනෙහිලිකම් කරනවා. මේ කට්ටිය අපිට ඕක කියපු අය ගල් ගහපු අය පෞගේ කාලේ. ඒක හරි වැරදි. මොකද හේතුව මේ අහිංසක ජනතාව ඒ අයට අයිතියක් තියෙනවා තමන් බරන දේශපාලනය පිළිගන්න. ඒ කාලේ මාමානිය ඩීඑස් සේනානායක මැතිතුමාගේ පින්තූරු ගහගෙන ඉන්න තාම ගෙවල් වල මිනිස්සු. මොකද මේ පළාත් වලට වැඩ කරලා මේ පළාත් වල මේ මිනිස්සු වන්දනාමානව හැබැයි අද උදාහරණයක් ගත්තොත් අද ඩීඑස් සේනානායක මහත්තයාට සංසන්දනය කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට මෙහෙලුවා. ඒ වගේම තමයි SWRD බණ්ඩාරනායක මැතිතුමාට සංසන්දනය කරන්න පුළුවන් සිරිසේන මහත්තයාද. ඒ නිසා දේශපාලනය අද වෙනස් වෙලා තියෙනවා. ඒ දේශපාලනය වෙනස් වෙන්නේ විවිධ චරිත ඒ කාලයට එන චරිතත් එක්ක අපිට දේශපාලන විඥානයක් බුද්ධියක් තියෙන්න ඕනේ වහලුන් නොවේ. අපි කල්පනා කරලා බලලා රට හදන්න පුළුවන් කාටද කියලා අපේ දැනුම අනුව අපි තීන්දුව ගන්නවා. මම හිතන්නේ මේ වෙනුවෙන් අද 130කට වැඩිය විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් අපි මන් දන්නේ මගේ ගෙදරනම් ආම්දුනේ භාගයට භාගයක් එනවා විවිධ දේශපාලන. මොකද හේතුව මමත් එක්ක හිටපු ඉන්න මාත් එක්ක සම්බන්ධ වෙන ලේසි උඟ දෙනකොට. ඒ අය මාත් එක්ක සම්බන්ධ වෙනවා. එකම ප්‍රශ්නේ මම එයාට hina වෙලා කියනවා උඹලා 2020 දකින්න දේ මම 2002 දැක්ක එකයි වෙනස කියලා. ඉතින් ඒ නිසා අද මේ රට හදන්න පුළුවන් මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා. මොකද එතුමත් එක්ක මම බොහොම කිට්ටුවෙන් වැඩ කරා හම්බුනේ. එතුමා ආරක්ෂක ලේකම් වෙනකොට මම ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානියා. මට ඇමතිකමට අමතරව මම ඒ රාජකාරියත් කරා. එතකොට ඒ නිසා මම දන්නවා එතුමත් එක්ක දිගින් දිගට වැඩ කරපු පුද්ගලයෙක් ඇරියට මට අදත් කතා කරන්න මල්ලි කියලා. මොකද අපි එකට වැඩ කරපු මිනිස්සු ඇරියට අපි දන්නවා ඒ වැඩපිළිවෙල එතුමාගේ තියෙන දක්ෂකම සහ හැකියාව සහ තීන්දුව ගැනීමේ හැකියාව. ඒ තීන්දුව ගත්ත නිසා තමයි යුද්ධය අපිට දිනා ගන්න පුළුවන් වුනේ. මං හිතනවා ඩීඑස් සේනානායක මහත්මයා අද හිටියනම් මේ දෙන්නගෙම කන් කැටියෙන් අල්ලලා පොලේ ගහයි. අකෝ මේ අපේ දෙවැනි පක්ෂයට කරපු විනාශය කියලා. ඉතින් ඒක ඇත්ත. හැබැයි ඒ විනාශ වෙච්ච පක්ෂයට අපි කැපුවත් කොළ පාටයි කියලා එතන ඉන්නද? එහෙම නැත්නම් කැපුවත් රතුයි කියලා වෙන කොහේ හරි ඉන්නද? කැපුවත් නිල් කියලා එහෙම ඉන්නද? නෑ. අලුත් දේශපාලන සංදර්භය තුළ තමුන්නාන්සලා සෑම දෙනාටම ඉඩක් තියෙනවා කියන එක මගේ විශ්වාසයයි. අපි එක්සත් ජාතික පක්ෂය අලුත් වෙලා තියෙනවා. අලුත් මොනවද ලැබිලා තියෙනවා. තමාගේ ප්‍රදේශයේ තමාලටම නායකත්ව දෙන්න පුළුවන් අවස්ථා ගණනාවක් බිහි වෙලා තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂ වෙලා තියෙන ඊරණම ඒකයි. අපි අභියෝග කරා, අපි අලුත් වුණා, අපි ජනතාව ළඟට ආවා. ඒ ජනතාව විශ්වාසය තුලින් අපි ගමන් කරන්න අවශ්‍යයි. ඒ ගමන් කිරීම තුලින් අපේ ජනතාවගේ මේ වරම දවස් 8කින් ඉදිරිපත් වෙනවා. ඒකන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ඇයි පාලනය කළ යුත්තේ? මොනවද අපි කරේ? මොනවද මේ ආණ්ඩුව කරන්නේ කියන වචන ස්වල්පයක් කතා කිරීමටයි මම මෙතන නැගිටින්නේ. ඔබතුමාලා දන්නවා මේ රටේ අපි අවුරුදු 5කට ඉස්සෙල්ලා පාලනය කරා. ඒ පාලනය කරන අවස්ථාවේදී අපිට පෙනුණා ප්‍රජාතන්ත්‍රවාදය වැළලී ගිහිල්ලා තිබ්බා. ජීවන වියදම දරා ගන්න මට්ටමක් තිබ්බා. පුංචි ලංකා ලෝකෙන් ඈත් වුණා. මේ තුනම අපි ආරම්භ කරේ ඒ ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 වරම. මේ රටේ ජීවත් වෙන්න පුළුවන් ජීවන වියදමක් ඇති කරලා. තෙල් මිල අධික මට්ටමට තිබ්බම අපි අඩු කරා. ගෑස් මිල අඩු කරලා, කිරිපිටි, පරිප්පු, මාළු ටින් එකේ මිල අඩු කරලා ජනයා ජීවත් කරන්න පුළුවන් මාර්ගයක් තමයි ඇති කරේ. අද අපි විපක්ෂයට ගිහිලා මාස 8යි. අද ඒ අඩුවීමේ ප්‍රපාතය අපිට පේන්න තියෙනවා. ජීවන වියදම දවසින් දවස වැඩි වෙනවා. සීනි ඊයේ අපි බාර දෙනකොට 80යි, අද 155යි. කිරි පැකට් එක 320යි, අද 430යි. මාළු ටින් එක 140යි, අද 280යි. කහ 3500යි, අද ගන්නත් බෑ සල්ලි දීලා.
මේ වගේ දේවල් තමයි වෙන්නේ. ඉතින් අපිට පේන මේ 140ක වැඩිවීම මේ මාස 8 තුලින් ඇති වුණා නම් තව දවසක් අවශ්‍යද මේක අඩු කරන්න වරමක් දෙන්න. ඒ වගේම තමයි මේ රටේ ආර්ථිකය අද කඩා වැටලා තියෙනවා. තරුණගේ අනාගතය අද යම් ප්‍රශ්නයක් වටපත් වෙලා තිබෙනවා. එදා ආරක්ෂා කරන ස්ථීර ආරක්ෂාවක් දැන් අනියම් ආරක්ෂාවකට පත් වෙනවා. අනියම් ආරක්ෂාව නම් විරාජ්‍ය අපිට කියනවා. මේක තමයි අද සැබෑ මට්ටමට තිබෙන්නේ. එහෙනම් කොහොමද මේක වෙනස් කරන්නේ? මේ රටේ ආර්ථික ධනගස්සපු හැම අවස්ථාවෙදිම එක්සත් ජාතික පක්ෂය තමයි ඒකට පුනර්ජීවන දීලා තියෙන්නේ. 58, 65, 77, 2001, 2015. මම හිතන්නේ මම කතා කරපෙර කියලා මතුමා ලස්සනට කර පෙන්නලා තිබ්බා මේ මාස 6-7 ඉතින් ගියාට පස්සෙත් ආයෙත් අපි අකිලට අවස්ථාව දෙමු ඉතුරු එක රසවත් කළා කියන්නේ. මට තියෙන කාලෙත් එක සරණක්. අපි උතුරු කොළඹ තව රැස්වීම 8ක් තියෙන අවස්ථාවක තමයි අපි මෙතනට ඇවිල්ලා ඔබ තමාලා සමග වචනයක් කතා කරන්න තියෙන්නේ. ඉතින් ආර්ථික හදන්න අවශ්‍ය නම් ඒ හොඳම පක්ෂ එක්සත් ජාතික පක්ෂය. ලංකාව ලෝකෙන් ඈත් වෙනවා. ඇයි කරන්නේ? අද මේ අවස්ථාව පේන විදිහට අපි විදේශ ප්‍රතිපත්ති මිත්‍රශීලී හැම රටක් එකම මිත්‍රශීලීව කාත් එක වෛරයක් කරන්නේ නැතුව ප්‍රතිපත්ති තමයි අපි අනුගමනය කරන්නේ. නමුත් මේ ආණ්ඩුව ඊට පස්සේ හාත්පසින් වෙනස්. රටින් රටට ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති වෙනස් වෙලා අද රට ඈත් වීගෙන යනවා. මේක තමයි අද රටේ වෙලා තියෙන ඉරණම. ඉතින් මේ තුනකටම දෙන්න පුළුවන් නායකත්ව දෙන්නේ එක්සත් ජාතික පක්ෂ. නමුත් එක්සත් ජාතික පක්ෂ මේක කරනකොට අප විහිම්ම ඇති කරලා තියෙන අභියෝගයක් ඇති වෙලා තියෙනවා. ප්‍රථම වතාවට අපේ පක්ෂෙම කට්ටිය අභියෝග කරලා ප්‍රශ්නයක් ඇති කරන්න හැදුවා. මේක ජනාධිපතිවරණයේ ඇති වුණ පසුව ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් ලක්ෂ 15කින් පැනලා තියෙන එක. ඒකෙන් ඉගෙන ගන්නේ නැහැ. තවත් අභියෝග කරනවා. අභියෝග කළා අන්තිමට වෙන්නේ පක්ෂ දෙකෙන් ඉදිරියට යනවා. අද තියෙන සැබෑ ඉරණම ඒකයි. අපි ඒක අසතුටු වුණත් අද ඒක තමයි සැබෑ තත්ත්වය. අද අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ අපිට ගන්න තිබ්බ තීන්දුව ටිකක් මම හිතුවා මේක අද මේ අවස්ථාවේ කියන්න අවශ්‍යයි. මොකෝ ඒ ගත්ත තීන්දුව මෙතෙක් දුර එක්සත් ජාතික පක්ෂයට අභියෝග කළා. හාස්‍යයට ලක් කරා. අපිට කොන්දක් නැහැ කියලා කිව්වා ගම් දේවල් කරන්න. අද ඒ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ මන්ත්‍රීවරු 94 දෙනෙක්ගෙන් 48 දෙනෙක් අපිට නිරපන්න වුණා. නාගරික මන්ත්‍රීවරු 58 දෙනෙක් අපි අස් කරා. ඒ කරේ රටේ පක්ෂ විනයක් අවශ්‍යයි. විනයක් නැති පක්ෂයක කවදාත් රටක පාලනය කරන්න බෑ. අපි නම්‍යශීලී වුණා වැඩි. ඒක තමයි උනේ ප්‍රතිපාකය. යම් විදියකට අපිව අභියෝග කරා නේද අපේ ගිය මේ අලිය හොඳ නැහැ කියලා සිංහයා වගේ කෑ ගහලා දැන් නරිය වගේ කෑ ගහන එක හැබැයි අලියගේ නැට්ටේ තම එල්ලිලා ඉන්නවා. ඒගොල්ලෝ උසාවි ගියා. උසාවි ගිහිල්ලා අන්තිමට ලැබුණ ඉරම තමයි ඒ අය උසාවියට නෙමෙයි ජනතාවට බොරු කියලා තියෙනවා කියලා. ඒක හොඳ නැහැ කියලා අපීල් කෝට් එකට ගියා. ඒකට රුපියල් 25000ක දඩේකුත් ගාලා අන්තිමට ඒ තීන්දුව හරි කියලා තමයි අපීල් උසාවියට කිව්වේ. ඔබතුමාලා අපේ බලනවා ඇති ඇයි තමාලට කොන්දක් තිබෙන්නේ නැත්තේ? මේක මීට පෙර කරන්න. හැබැයි අපේ නීති අනුව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ ක්‍රියාත්මක කිරීම තුළින් තමයි අද සියලුම දේ හරියාකාර විදිහට ගෙනියන්න පුළුවන්. දැන් නාගරික මන්ත්‍රීවරු තියෙන්නේ තනවල් දෙකක ඉන්න බෑ. උදේ මිගල් රෑ ඩැනියල් කියන ඒ තත්ත්වයක් ඇති කරන්න බෑ. ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ නැත්නම් එක්සත් ජාතික පක්ෂෙන් පිට. එක්සත් ජාතික පක්ෂේ ඉන්න නම් ආරක්ෂක කළ ජනතාවගේ වරමත් එක කටයුතු කරනවා නැත්නම් කරුණාකර ඉල්ලාස් වෙන්න නැත්නම් අස් කරනවා. අන්න ඒ වගේ ප්‍රතිපත්තියක් තමයි එක්සත් ජාතික පක්ෂේ ඔබතුමාලා වෙනුවෙන් අපි කටයුතු කරන්න යන්නේ කියන එක මේ ඔස්සේ මතක් කරන්න කැමතියි. එහෙම කරේ නැත්නම් අපේ පක්ෂයක් ගෙනියන්න බෑ. අප ඔබතුමාලගේ ඉල්ලන්නේ මේ අගෝස්තු මාසයේ 5 වෙනිදා මේ කරන නිවැරදි ක්‍රියාවට ඔබේ වරම. මේ රට පාලනය කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය ලෙස මම පෙන්වලා දුන්නා. ඒ පක්ෂය තුලින් අපේ පක්ෂයේ ප්‍රශ්න එක දෙකක් වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්න මේවා අභ්‍යන්තර කතා කරන මිසක් මේක හන්දි ගානේ කතා කරලා විවේචනය කරලා පක්ෂ විවේචනය කරන එක නෙවෙයි අවශ්‍ය වන්නේ. අපිට දැන් තේන්නේ මේ කරපු වැඩ පිළිවෙල ආණ්ඩුවකින් කරන්න බැරි දේ මේ කොටසකින් අවුට්සෝස් එකකින් හරි සබ් කොන්ට්‍රැක්ටිං කරන එකයි. නැත්තම් කවුද දෙයනේ? එක්සත් ජාතික පක්ෂෙ මෙතරම් වරප්‍රසාද ඔක්කොම තනතුරු දීලා මේ එළියට ගිහිල්ලා විවේචන කරන්නේ උදව් කරපු අයමයි. සීලාචාරකමක් තිබෙනවා. ප්‍රතිපත්ති අනුව එළියට ගියන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් කෙලෙගුණ අනුව
කළගුණ දන්නේ නැති පක්ෂයක් අනුව කිසිම සමාවක් මෙයාට දෙන්න ඕනේ නැහැ කියන මතය තමයි අපි සියලු දෙනාම සිටිය යුත්තේ. ඒ නිසා මිත්‍රවරුනි අප ඔබෙන් ඉල්ලන්නේ එක දෙයයි. මේ රට යන විදිය අපි නිවැරදි කරන්න අවශ්‍යයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අපි ආරක්ෂා කරන්න අවශ්‍යයි. මේ අහිංසක තරුණ තරුණියගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍යයි. අපට තිබ්බ නැති ඡන්ද ප්‍රමාණයක් තමයි මේ තරුණ හඬ. ජනාධිපතිවරණය අපි දැක්ක නැති හඬ අද එළියට එන්න පටන් ගන්න තිබෙනවා. මේක තමයි ඈතලා තියෙන කොටස. ඇයි අපිත් එක්ක එකතු වෙන්නේ? මේ ආණ්ඩුව දුන්න පොරොන්දු ක්‍රියාත්මක කරනවා කියන විශ්වාසයෙන් එකතු වුණා. නමුත් මේ මාස 8න් ඒක සම්පූර්ණ සුන්බුන් වෙලා අපේක්ෂත් බංගත්වයට පත් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි එයා පේන්නේ මේ වෙනසක් ඇති කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අපි අගය කරනවා. අපේ හිස නම අපේ වැරදි නිවැරදි කළා. ඒ අපි ඉදිරිය ගමන් කරන්න පුළුවන් මාර්ගය ඇති කරලා තියෙනවා. අප ඒ නිසා තමයි මේ ගමන ඡන්ද පොරොන්දු ප්‍රකාශයේ අපි ඉදිරිපත් කරේ මේ තරුණයන්ට විශේෂ සැලකිල්ල. මේ අය අපි රක්ෂාවක් ලැබෙන තුරු අපි රුපියල් 10000ක් ලබා දෙනවා කියන්නේ ඒ අහිංසලා අම්මලා තාත්තලාගේ අමාරු කාර්යයක් තුරු මේ දවස්වල ගමන් කරනවා. මේ බරත් ඒක උඩ වැටුණා නම් ඒක තවත් ප්‍රශ්නයක් වෙනවා. ඒ තරුණයන් නොමග යන්න පුළුවන් මාර්ගයක් ඇති වෙනවා. ඒ නිසා තමාට සහජ හැකියාවට ආර්ථික අවස්ථාවක් දීලා මේක හරි මාර්ගෙ ගේන්න පුළුවන් ඒ විශ්වාසය අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් ඇති ගන්නවා. ඒ කියලා එතනින් නැවතෙන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ ඒ වැටිච්ච ආර්ථිකය කොහොමද හදන්නේ? ඒ නිසා තමයි අපි බැංකු තුලින් අපි මහ බැංකුවත් එක්ක හැම වෙලාවෙම සටන් කරේ මෙන්න මේ නිසායි. අපි අඩු පොලියට ව්‍යවසායකයෝ ගෙවල් හදන්න අපේ මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට ඒ අවස්ථාව ඇති කරන එක තමයි අපි පෙන්වා දුන්නේ. අද අවුරුදු 5කට පස්සේ අපට පේනවා ධනාධිපති වුණත් අද එකතු වෙලා තියෙනවා ඒ කියපු මතේ. දැන් අපි සටන් කරන්න අවශ්‍යයි. මේක තුලින් තමයි මේ රටේ ආර්ථික හදන්න පුළුවන් වන්නේ. ඒ නිසා මිත්‍රවරුනි අපි එකට ගමන් කරමු. අපට අවශ්‍ය වන්නේ මේ වැටිච්ච ධනගස් වාතය නැවත ඇති තත්ත්වයක් ඇති කරන්න. රත්මලන ආසනී එදා ලලිත් අතුරත්මද දුන්න නායකත්වය තුලින් අපට පේනවා ලොකු වෙනසක් යටිතාල පහසුකම් තුලින් ඇති වෙලා තියෙනවා. ඒ ගමන ඉදිරියට ගෙනියන්න තමාගේ ප්‍රදේශයෙන්ම ඇති වෙලා තියෙන රුවන්ට අවස්ථාව දැන් හිමි වෙලා තිබෙනවා. ඔබතුමාලා මේ දවස් 8 තුල මං කාරුණික ඉල්ලීමක් කරන්නේ කොළඹ දිස්ත්‍රික්ක නායක වශයෙන් අපි ගෙයින් ගෙට හදවතින් හදවත කතා කරලා අපෙන් අහිමුණු ඡන්ද නැවත ගෙන්න ගමු. මේ වෙනස ඇති කරන්න පුළුවන් එකම පක්ෂය ආලියා කියලා. ආලියා ඉදිරියේ කතරේ ගහලා අගෝස්තු මාසයේ 5 වෙනිදා මේ රටේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් හදන්න අපිත් එක්ක අත්වල් බඳින කියන එක කාරණික කියනවා. ඒ කියන අවස්ථාවේදී මේ පාර්ලිමේන්තු නාලි පෙරහැරේ ඔබේ ප්‍රදේශයේ රුවන්වැලි ඒ ගමනේ යන්න ඕනේ කියන මතෙන් අපි කාරණික ඉල්ලීමක් කරනවා. ඒ නිසා මම ඊට වැඩි වෙලා විලංගු කරන්නේ මම අගය කරන ඔබ සියලු දෙනාම මෙතන පැමිණලා අපිත් එක්ක වචන ස්වල්පයක් ඇසීමට අපිට තියෙන්නේ ලොකු ගමනක්. අපිට අවුරුදු 5ක තුලින් අපි කරන්න බැරි දේ අපි කරලා ඉතුරුන වෙලෙස් තමයි අපි ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. නමුත් මේ මාස 8 තුල ඇති වුණ වෙනස ඒක උදව් වෙනවා. ඇයි එක්සත් ජාතික පක්ෂයක් පාලනය කරන්න අවශ්‍ය වන්නේ? අපේ පක්ෂයේ යම් පිරිසක් එළියට ගියාට මේක නිකම් මේ ගහකින් කොළ ටිකක් වැටුනාම අලුත් කොළ එනවා. ඒ කොළ තිප්පට වැඩියත් හොඳ වෙනවා. ඒ අලුත් වෙනවා. ඒක තුලින් තමයි ඉදිරියට ගමන් කරන්නේ. ඒ නිසා මිත්‍රවරුනි අපි වපර හැම් බලන්න එපා. එක් වතාවක් එක්සත් ජාතික පක්ෂ තුල විශ්වාසය ඇති කරන්න ඔබත් එක්ක රට හදලා තමයි අපි ඉදිරියට ගමන් කරන්න කියලා මතක් කිරීමෙන් ඔබ සියලු දෙනා ජය වේවා. උදේ ඉඳලා හවස වෙනකම් වැඩ කරාම මට හම්බුනේ රුපියල් 5 කොලයක්. අද වගේ කාසි නැහැනේ. කොලයක් හම්බුනේ. එදා මම දැනගත්තා රුපියල් 5ක තියෙන වේදනාව කොච්චරද තියෙන්නේ කියලා. කොච්චර කරකට ප්‍රමාණයක් හලන්න ඕනද කියලා. මගේ අම්මා වැඩ කරේ ඩෙවුනියා වත්තේ. දවල්ට වත්තේ වැඩ කරනවා රැට ෆැක්ටරියේ වැඩ කරනවා. දවසකට හම්බුනේ රුපියල් 400යි. ඒ රුපියල් 400න් අපිට ඉගැන්නුවේ. අපිට බේත් ටික අරන් දුන්නේ. ඉගැන්නුවේ ඉස්කෝලේ හරි ඔක්කොම කළේ. මම දන්න රුපියල් 400ක ඇතුලේ තියෙන වේදනාව. ඒක නිසා මම පාර්ලිමේන්තු ගියාම රුපියල් 400 එච්චර අමාරුවෙන් හම්බ කරපු මගේ අම්මගේ වේදනාව දැනගෙන මම පාර්ලිමේන්තු ගියාම මම දැක්කේ මොකද්ද? ඕගොල්ලෝගේ බදු මුදල් සීනි කිලෝ එකෙන් රුපියල් 55ක් කරගන්නවා. තෙල් ලීටරෙන් රුපියල් 107ක් ගන්නවා. සබන් කැටෙන් රුපියල් 5ක් 10ක් ගන්නවා. ගිනි පෙට්ටියෙන් පවා 750ක් ගන්නවා ආණ්ඩුව. ඔබතුමාලගේ බදු මුදල් මෙරට ජනතාවගේ බදු සල්ලි කෝටි ගාණක් වියදම් කරලා රුපියල් 10ක් වියදම් කරච්ච නැති ගාණට කතා කරන උන් දැක්ක. රුපියල් කෝටිය රුපියල් 10 වටිනාකමට හැල්ලු කරන හොරු දැක්කා. මට වේදනාවක් නැද්ද එතකොට? කැක්කුමක් නැද්ද එතකොට මට?
මම රුපියල් 5ක් හම්බ කරන්න මුළු දවසක් දාඩිය හෙළුවනම් මගේ අම්මා රුපියල් 400ක් හම්බ කරගන්න මුළු දවසක් දාඩිය හෙළුවනම් මේ රටේ බදු ගෙවන මිනිස්සුගේ සල්ලි රුපියල් කෝටියක් හොරකම් කරනකොට රුපියල් 10කවත් වගකීමක් නැතුව කැක්කුමක් නැද්ද? අන්න ඒක තමයි මේකට ප්‍රතිඵලය. මේ හොරු හෙල්දරව් කරන ප්‍රතිඵලය. මම කල්පනා කරේ මොකද්ද? හොරු කවදාවත් හොරකම් බාර ගන්නෑ නැහැ. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න හොරු කවදාවත් තමන් හොරකම කළා කියලා පිළිගන්නේ නැහැ. හැමදාම උනේ මොකද්ද? ඔප්පු කරාම හොරාගෙන් අහනවා හොරෝ නඩු දාගනින් කියලා. සංස්ථාවේ සභාපති නම් හොරකම කළා තියෙන්නේ, අමාත්‍යාංශ ලේකම් නම් හොරකම කළා තියෙන්නේ, ඇමති නම් හොරකම කළා තියෙන්නේ. හොරාටම තමයි කියන්න වෙන්නේ හොරෝ නඩු දාගනින් කියලා. හොරාගේ අම්මගෙන් නෙමෙයි හොරාගෙන්ම පේන අහන්න උනා. ඒක හරියන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි කෝප් කමිටුවේ කටයුතු සජීවී විකාශය කරන්න තීරණය කළේ. ඔය සජීවී විකාශයට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ කට්ටිය කැමති වුණේ නැහැ. කැමති වුණේ නැහැ. ලක්ෂ්මන් කිරියල්ල මට මතකයි පාර්ලිමේන්තුවේ හැමදාම කෑ ගැහුවා ඕක කරන්න දෙන්න එපා කියලා. ඇයි? ඒකට ඒගොල්ලෝ බයයි. හොරු හෙල්දරව් වෙනවා කියලා. හැබැයි ඒක කළා. විශේෂයෙන් මේ මාධ්‍යවල සහයෝගය ලැබුණා මට ඒකට. සමාජ ජාලවල සහයෝගය ලැබුණා මට ඒකට. ජනතාවගේ සහයෝගය ලැබුණා මට ඒකට. ඒක සජීවී විකාශය කිරීමේ ප්‍රතිඵලය ඇතුළේ තමයි ඕගොල්ලෝ දැක්කේ. කවුද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක සුරේන් රත්තාත්ත ලක්ෂ 32ක් පඩිගත්තා මාසෙකට. දවසේ පඩිය ලක්ෂයයි. වැඩ ඇරලා ගෙදර යන්නේ හෙලිකොප්ටරෙන් ප්ලේන් එකෙන්. වැඩ ඇරලා ගෙදර යන්නේ ප්ලේන් එකෙන්. සිකුරාදාට ගෙදර යනවා සඳුදාට වැඩට එනවා. ගෙදර තිබේ ඕස්ට්‍රේලියාවේ. ගෙදර ඕස්ට්‍රේලියාවේ. එහෙමයි කරේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 42000ක් පාඩු ලබනකොට එයා වැඩ ඇරලා ගෙදර ගියේ ප්ලේන් එකේ. එහෙම රටක් තිබුණා. ඒක ඕගොල්ලෝ දැක්කා. මහජන බැංකුවේ සාමාන්‍ය අධිකාරී වසන්ත කුමාර් පෙන්ෂන් යනකොට වැටුප් වර්ධකවල ඇරියස් එක විතරක් ගත්තා ලක්ෂ 350ක්. ඊට අමතරව BMW කාර් දෙකක් ගෙනිච්චා. ඕගොල්ලෝ දැක්කා. විදුලි බල මණ්ඩලේ විදුලි බිල වැඩි වුණේ හොරකම් නිසා. වැස්ස අවුව නිසා නෙමෙයි. ජල විදුලි බලාගාරවල වතුර නැති හින්දා නෙමෙයි. හොරකම නිසා ලයිට් බිල හැමදාම නගිනවා. කවදාකවත් බහැලා නැහැ. නියග නිසා නම් ලයිට් බිල වැඩි වෙන්නේ වහිනකොට අඩු වෙන්න එපයි. ඉතින් කවදාකවත් අඩු වෙන්නේ නැහැ නේ. මොකද මේවා හොරකම්ම තමයි තිබුණේ. අන්න ඒක නිසා මම තීරණයක් ගත්තා. අපි තීරණයක් ගත්තා. මොකද්ද? මේ හොරුන්ට දඬුවම් දෙන්න නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕන. සජීවී විකාශය කරලා රට ඉස්සරහා ජනතාව ඉස්සරහා ප්‍රසිද්ධියේ. ඒක තමයි කරන්න හැදුවේ. ඒක කරන්න හදනකොට හැබැයි පාර්ලිමේන්තුව ඉස්සර හැරියා. පාර්ලිමේන්තුව ඉස්සර හැරියා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ඊළඟ පාර්ලිමේන්තුවේ අපි ගෙනියන අරගලය නාස්තියට දූෂණයට එරෙහි අරගලය හොරකමට එරෙහි අරගලය ශක්තිමත් කරන්න පුළුවන් එකම ක්‍රමය තියෙන්නේ 3-2 ආණ්ඩුව හදලා නෙමෙයි ආණ්ඩුව වලට වැඩි බලය දීලා නෙමෙයි බලය දීලා නෙමෙයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ බලය අඩු කරලා ප්‍රබල ශක්තියක් විකල්ප ශක්තියක් ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ නිර්මාණය කරලා ඒ විකල්ප ශක්තිය හදන්න පුළුවන් එකම බලවේගය මාලිමාව විතරයි. මාලිමාව විතරයි. අන්න ඒ නිසා මාලිමාව ශක්තිමත් කරලා පාර්ලිමේන්තුව තුල ජනතාවගේ ශක්තිය වැඩි කරගන්න කියලා ඔබ හැමදෙනාටම ආරාධනා කරමින් ඒ සඳහා ඔබ හැමදෙනාගේම ඡන්දය ලබන පස්වෙනිදාට මාලිමාවට ලබා දෙන්න කියලා ඉල්ලා සිටමින් මම ඔබෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි අර මහා කුඹුරේ අපි හැදුවා අංග සම්පූර්ණ දුම්රිය ඒ වගේම බස් රථ එකට එකහුව වෙන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය. තවත් එකක් අපි හදාගෙන යනවා කඩවත. එතකොට මේවා අගලත් අයිතිය දැන් ඒගොල්ලෝගේ සංකල්පවල මේවා ඔක්කොම. අර උමම් මාර්ග හදුවාම මම කොළඹ ගම් වතුර පාලනයේට ඒකත් ඒගොල්ලන්ගේ සංකල්පයක්ලු. ඒකයි කියන්නේ. ඒගොල්ලන්ගේ සංකල්පයට හදපු උමම් තමයි අර උමාවේ උමක. දැක්කනේ ඒක වෙච්ච දේ මහත් දවන්ත විනාශයක් කළා අපේ ආණ්ඩුවට ප්‍රකෝටි ගාණක් වේදම් කරන්න උනා මහින්ද රාජපක්ෂගේ උමගේ කරපු ඒ වංචනික උමන් කැහැරිල්ල නිසා වෙච්ච විනාශය වළක්ව ගන්න. අපි හදලා තියෙන උමන් රාජපක්ෂලාට ආදර්ශය දෙන්න කොළඹ නගරේ දවන්ත උමන් කිසිම කෙනෙක්ට හානියක් නොවන විදිහට විද්‍යානුකූලව ඉංජිනේරුමය ආකාරයට ඒක කරලා තියෙනවා. රාජපක්ෂලාගේ සංකල්පයට බලලා නම් අර ගල් කිස්සේ වැලි දැම්මා වගේ තමයි ඔක්කොම. රාජපක්ෂලාගේ සංකල්ප අන්න තියෙනවා ඒවා. ඒ විතරක් නෙමෙයි මිත්‍රෝරුනි අපි මේ දුම්රිය පාර මේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන ඉඳන් අවිස්සා වේල්ලට දිත්ත දුම්රිය
දුම්රිය මගක් කරලා වංගු කෙලින් කරලා මේකේ විනාඩි 15න් 15ට දුම්රිය යන සකස් කරන වැඩපිළිවෙලක් යෝජනාවක් ආසියානු සංවර්ධන බැංකුවෙන් දියත් කළ තුන අපේ ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. අද මොකද කරලා තියෙන්නේ? අද ඒ මුලින්ම මේ දුම්රිය මාර්ගය හරහා හරස් පාරවල් 21ක් තියෙනවා. ඒක නිසා ඒ වගේම මෙතන මේ අපේ පමුණුවේ වෙලෙන්දෝ ඉන්නවා, ගෙවල් තියෙනවා. ඒක නිසා මේ ගෙවල් කැඩෙන්නේ නැති වෙන්න, වෙලෙන්දෝ කැඩෙන්නේ නැති වෙන්න මේක මාකුඹුර දක්වා මරදාන ඉඳන් කිලෝමීටර් 16 ඉහළින් එන්න තමයි අපි හදලා තිබුණේ. ඉහළින් එන්න. දැන් මොකද කරලා තියෙන්නේ? මුලින්ම ඉහළින් එන එක නැවැත්තුවා. මොකක්ද ඒ කරන්න යන්නේ? ගෙවල් 2000කට අධික ප්‍රමාණයක් කඩන්න යන්නේ පමුණුවේ කඩ ටිකයි. හරි ඊළඟට කිව්වා මේක දැන් එහෙම කරලත් හරියන්නේ නැහැ මේක නවත්තලම දාන්න ඕනේ කියලා දැන් කතා කරනවා කියලා අපිට ආරංචි ව්‍යාපෘතිය වහන්නම ඕනේ කියලා මේගොල්ලන්ට හොඳයි අර එහෙ හදන්න හම්බන්තොට කෝච්චි පාරවල් අද වල්ලලි නගලා හදලා තියෙන අධිවේගී පාරවල් වලට යන්න බෑ වාහන වලට මේ නගරයේ මැදින් තියෙන මේ වැදගත් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ව්‍යාපෘතියට අන්න ඒකට කොටනවා රාජපක්ෂලා ඇවිල්ලා මිත්‍රවරුනි මේගොල්ලන්ගේ පවුලයි මේගොල්ලන්ගේ ගමයි ඇරෙන්න මේගොල්ලන්ට මේ රටක් ගැන හැඟීමක්වත් මේ රටේ සංවර්ධනය ගැන හැඟීමක්වත් නැහැ මම ඇති කරපු අර කඩුවෙල සිට පිටකොටුවට එන ඒ සහල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපන් ආධාරයෙන් ජපන් තාක්ෂණයෙන් එන එක ඒකත් නවත්තලා දෙනවාද රාජපක්ෂලා මොකද්ද මේ කරන්න යන්නේ මේ සල්ලි ටික ඔක්කොම අරගෙන අර තමන්ගේ ජාවාරංකාර කොම්පැනිකාරයින්ට දීලා මේ කරන්න යන්නේ මොකද්ද අර ඒගොල්ලන්ගේ කොම්පැනි හරහා ගුවන් පාලම් හදන්නයි ගුවන් පාරවල් හදන්න මේ යන්නේ ඒකට මිත්‍රවරුනි එදා කිව්වේ කොහොමද ජාතික වස්තුන් ජාතික සම්පත් එකක්ව විකුණන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ නේද කිව්වේ හම්බන්තොට වරාය ආපහු ගන්නවා කියලා දැන් ගත්තද ආපහු ඊට වැඩිය ශක්තිමත් විදියට ඒ සමාගමටම හම්බන්තොට වරාය දුන්නා දැන් කිව්වේ කොහොමද නැගෙනහිර ජැටිය ගැන නැගෙනහිර ජැටිය ගන්නවයිකෝ වරාය අධිකාරිය යටතට පාවා දෙන්නේ නැහැ කෝ විදේශ රටවල ඩුකුර කඩාගෙන කිව්වේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අන්තිම කැබිනට් මණ්ඩලයේ තීන්දුව තමයි ඒක විදේශ රටවල් වලට නැගෙනහිර ජැටිය දෙන එක. ඒක තමයි තීරණේ. දැන් අද වරාය සේවකයෝ කට උත්තර නැතුව ඉන්නවා මහින්ද රාජපක්ෂගේ රැවටිල්ලට ගෝඨාභය රාජපක්ෂගේ රැවටිල්ලට අහු වෙලා. ඒ විතරක් නෙමෙයි. පුත්තලම විදුලි බලාගාරය අපි බේරගත්තේ. එදා මට ඇමතිකම කරන්න දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ 2011 ඕක විකුණන්න ගියේ විදේශිකයන්ට. ඒකට විරුද්ධව මම නැගී හිටපු හින්දා මට විරුද්ධව විශාල වැඩපිළිවෙලක් ඒ ආයතන හරහා ගෙනිච්චා. අර ගල්ලඟුරු මාෆියාවත් එක්ක. දැන් අද මොකද කරන්න යන්නේ? ඒකත් විකුණන්න යනවා පුත්තලම බලාගාරෙත් මේගොල්ලෝ. කොළඹ තියෙන වටිනාම ඉඩම් ටික අපි නිදහස් කරගත්ත මැනින් මාකට් එක එහෙම ගෙනහිල්ලා වෙන තැන් වලට. ඒ සියල්ල අද තනි කොම්පැනියකට දෙන්න යනවා. මේ ඔක්කොම ඉඩම් ටික කවුද? මහින්ද රාජපක්ෂ. රටේ ජාතික සම්පත් මේ විදියට කුණු කොල්ලෙට මේ අය විදේශිකයන්ට පවරගෙන යනවා. වරාය ඒ වගේම මම කියනවා අනාගතයේදී ඔය සියලුම අධිවේගී පාරවල් විදේශිකයන්ට ලබා දීමෙන් තමයි රාජපක්ෂ සැනහෙන්නේ. ඒ වගේම මිත්‍රවරුනි මේ රටේ ඉදිරි කාලේ මේගොල්ලන්ට බලය දුන්නොත් තුනෙන් දෙකට නෙවෙයි නිකන් හරි බලය හම්බ වුණොත් මතක තියාගන්න කුරුණෑගල ඩෝසර් කලාට වඩා ඩෝසර් කිරිල්ලක් කරනවා මේ මොන්නම බලයක් නැතුව තමයි මේ නැටිල්ල නැටුවේ. කුමාර සංගක්කාර නෙවෙයි වෙන ඕනම කෙනෙක් මේගොල්ලෝ ගෙනියනවා CID එකට ගෙනහිල්ලා හිරිහර කරනවා. ඒ වගේම මේ රටේ තුනෙන් දෙක නෙවෙයි භාග්‍ය බලයක් ලැබුණත් මේ රට අත්නෝමතික දේශපාලන ගමනකට යනවා. අද සියලුම විදේශ රටවල් අපට උදව් කරපු රටවල් තරහ කරගෙන අද ජපානයේ අයින් වුණා අපේ සහැල්ලු දුම්රිය මාර්ගය අයින් කළාට පස්සේ කැලණිවැලි දුම්රිය මාර්ගය දෙන්න ගිය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ කියන්නේ ජපානයෙන් ඒ සියල්ලෙන් අයින් වුණාට පස්සේ ජපානයේ රටෙන් අයින් වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අපට උදව් කරපු රටවල් අපිව දාලා යනවා. මේ තත්ත්වය නිසා ඉස්සරහට මොකද වෙන්නේ? මේ රට ණයබරෙන් පිරලා තියෙන්නේ. මේ රට බංකොලොත් වෙනවා. ඒක කිසි සැකයක් නැහැ. මේ රට බංකොලොත් වෙනවා ඉදිරි කාලේදී. ඒ නිසා තමයි දැන් ඉඳන්ම කියන්නේ පඩිය කපන්න ඕනේ, පඩි දෙන්න බෑ. ආදි වශයෙන් දැන් ඉඳන්ම ප්‍රකාශ කරන්නේ ඒක නිසා. ඒ නිසා අපේ රටේ තිබුණ වැදගත් පරිසරයක් ඒ පරිසරය මාසන් 6න් විනාශ කළා. වැලි කළුගල් පර්මිට් කාරයින්ට දීලා මහවැලි ගඟ කැලණි ගඟ කළුගඟ උමාඔය දැදුරොය සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ විනාශ කළා. ඒ කියන්නේ අවුරුදු 30කට ආපහු ගන්න බැරි විදිහට විනාශ කළා ඒක. රටේ බදු ගහන ඒ ඉහළ ගණේ බදු හිමියන්ට බදු සහන ලබා දීලා ආණ්ඩුවේ ආදායම නැති කරගෙන ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය සම්පූර්ණයෙන්ම බංකොලොත් කළා.
අවුරුදු 70ක් අපි රැකගෙන ආපු අපේ රටේ ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය, අපේ රටේ පාරිසරික සම්පත, අපේ ගොඩනැගෙන යම් කිසි ජාතික ආර්ථිකයක්, ඒ ජාතික ආර්ථිකය මේ රටේ ජනතාවට යම් ආදායමක් ලැබෙන ආදායම උපන් මාර්ග තියෙනවා නම් ඒවා ඔක්කොම මේ 6 මාසෙදී බිඳ දාලා ඉවරයි මිත්‍රවරුනි මේගොල්ලෝ. ඒක නිසා මේ රටේ ජනතාවට තීරණය කරන්න තියෙන්නේ මේ 7 මාසයක 8 මාසයක ඇතුළත අවුරුදු 30 40ක සමහරවිට අවුරුදු 70ක් තිස්සේ රැකගත් පරිසර සම්පත් විනාශ කරපු මේ කඩුකල් වැලිපස් මාෆියාවට අපි ඉදිරිය දෙනවද? මේ රටේ ජාතික උරුමයන් බුල්ඩෝසර් කරපු, රජවරුන්ගේ උරුමයන්ට අපහාස කරපු මේ කල්ලි කණ්ඩායමට ඉදිරියට යන්න ඉඩ දෙනවද? ඒ වගේම මේ රටේ ජාතික සම්පත් වරායද, විදුලි බල මණ්ඩලයේද, ඒ වගේම අනාගතයේ තෙල් සංස්ථාවද විකුණන්න යන මේ කල්ලි කණ්ඩායම් වලට රටේ බලය ලබා දෙනවද කියන එක තමයි අද තියෙන්නේ මිත්‍රවරුනි. ඒ නිසා අද තියෙනවා ඔබේ ජාතික සම්පත රැකගන්න ව්‍යාපාරයක්, රටේ පරිසරය ආරක්ෂා කරන ව්‍යාපාරයක්, රටේ පොදු ජනතාවගේ අනාගතය රකින්න ව්‍යාපාරයක්. දුක් විඳින මිනිස්සුන්ට මිසක් සහන දෙන්නේ ධන හිමියන්ට, ධනපතියන්ට, ධන කුවේරයන්ට සහන නොදෙන පොදු ජනතාවගේ ව්‍යාපාරයක් තියෙනවා. ඒක තමයි සමගි ජන බලවේගය. ඒ නිසා අපි ආවම අනිවාර්යයෙන්ම පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් වලට ගහලා තියෙන රාජපක්ෂගේ සහ ගහන බදු අයින් කරනවා. පෙට්‍රල් ලීටරයකට රුපියල් 93යි ගෝඨාභයගේ බද්ද, ඩීසල් ලීටරයකට රුපියල් 59යි මහින්දගේ බද්ද. මේ රාජපක්ෂලගේ බදු අපි අයින් කළා ඔබට සහනය දෙනවා. 2015ත් අපි දුන්නනේ. මම එදා තෙල් ඇමති හැටියට 2015 දින 12න් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කරලා සහනය දුන්නනේ. දුන්න විතර නෙවෙයි ආයතන ලාභ කළා, ආයතන ආරක්ෂා කළානේ. එහෙමනම් ඔබට ඒ සහනය දෙන්න අපි කැප වෙන බව අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම ධන කුවේරයින්ට අපේ සහන නැහැ. වැඩ කරන ජනතාවට අපේ සහනය තියෙන්නේ සියලුම සේවයෙන් ඉවත් කරපු වැඩ කරන ජනතාව. එයාට සේවය හෝ පඩිය ලබා දෙන්න, පඩි භාගයට කපපු මිනිස්සුන්ට පඩිය ලබා දෙන්න, විශ්‍රාම වැටුප් වර්ධකේ නතර කරපු 6,50,000කට විශ්‍රාම වැටුප් වර්ධකේ දෙන්න, ඒ වගේම ආණ්ඩුවේ සේවකයෝ 15 ලක්ෂයකට නතර කරපු පඩි වර්ධකේ ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඇයිමද අපි කටයුතු කරන්නේ? කොහෙන්ද මුදල්? රාජපක්ෂලා ආපු දවසේම කලේ මොකද්ද? ආදායම් බදු ගෙවන ඉහළ ගණේ ධන කුවේරයින්ට දවන්ත බදු සහනයක් දුන්නා. ඒක නිසා ආණ්ඩුවේ ආදායම 3න් 1කින් නැති වුණා. මේ කොවිඩ් එකට කලින් උනේ. අපි මේ රටේ ඒ ධන කුවේරයෝ රකින්නේ. ඒ වගේම ඔය බොරු වාමාංශික සටන් පාට අපේ නෑ. කම්කරු පන්තිය රතු ඇඳගෙන වැඩ කරන ජනතාවගේ ගිරිය යටින් කෑග ගහ රටේ ධන කුවේරයින්ට සම්පත් ලබා දෙන ක්‍රියාවලියක අපි නෑ. අපි මේ රටේ වැඩ කරන ජනතාවට අවංකවම ආදරේ, හදවතින් මේගේ දුක විඳිනව හඳුනන හැටියට ඒ සහන උන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා මිත්‍රෝ. ඒ වගේම මතක තියාගන්න මෙහෙට එච්චර වැදගත් නැති වුණත් අපේ ගොවි බිම් ටිකට වැඩේ දෙන්න යන්නේ. වට්ටක්ක වැඩක් නෑ වවල කියලා බැසිල් මහත්තයා පටන් ගන්නකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන අවශේෂ කැලෑ කියලා රටේ 107ක් ගොවි හා වන භූමි ටික දෙන්න යනකොට ප්‍රාදේශීය ලේකම්ට අපි මතක තියාගන්න ඕනේ විල්පත්තුවේ දෙනකොට ගිහිල්ලා කෝමාරිකාව වන්න පරිසර ඇමති අපි මතක තියාගන්න ඕනේ මේ ඉන්නේ මොකාටද කියලා. මේ ඉන්නේ කන්ද කාඩුවේ සෝමාවතියේ ඉඩම් අක්කර දහස් ගණන් ඇමරිකන් ඩෝල් කම්පැනියට විකුණපු රාජපක්ෂලගේ වැඩපිළිවෙල තමයි මේ ඉන්නේ ඉස්සරහට. ඒක මතක තියාගන්න. මෙහෙට අදාළ නොවුනත් මේ රටේ ජාතික සම්පත් මේවා වට්ටක්ක බටු මෑකරල් වලට ගහලා ඩෝල් කම්පැනියේ කෙහෙල් වලට දෙන්න තමයි බැසිල් රාජපක්ෂ මේ ඉන්නේ කියලා අපි මතක තියාගන්න ඕනේ මිත්‍රවරුනි. එහෙම මතක තියාගෙන අපට අද වෙනසකට මගක් තියෙනවා. මේ රනිල් වික්‍රමසිංහගේ විපක්ෂය නෙමෙයි, මේ රනිල් වික්‍රමසිංහගේ පක්ෂය නෙමෙයි, ඩීල් කාරයෝ මෙතන නැහැ. මෙතන ඉන්නේ මේ රටේ අනාගතයේ ගොඩනගන ඉන්න අලුත් තරුණ බලය. ඒ තරුණ බලයත් එක්ක ඉදිරියට යන්න ඔබට අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම. එහෙමනම් මේ මාර්ගමට අවුරුදු 3ක් ඇතුළත අවුරුදු 30කින් කරන්න බැරි වැඩ ටිකක් කරලා දීපු දවන්ත නිවාස යෝජනා ක්‍රම පන්නිපිටියට කොට්ටාවට ගෙනාපු බස් නැවතුම් පොළවල් ටික සම්පූර්ණ කරපු පාරවල් ටිකේ බරපතල වෙනසක් ඇති කරපු මාර්ගම වර්ධනය කරන්න අවශ්‍ය කරන සියලුම මූලික කටයුතු සකස් කරපු අපේ පාලනයට ඔබේ ශක්තිය ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඔබට මනාප තුනක් තියෙනවා. එක සම්බුද්ධිකව පාවිච්චි කරන්න කියලා අපි කියනවා. ගෙදර කුල්ලෙන් බොල්වි අයින් කළා හරි වී ටික තෝරගන්නවා වගේ බැංකුවකට සල්ලි දාන්න ගියාම නිවැරදි බැංකුව තෝරගෙන සල්ලි තැන්පත් කළා පොලි බෝනස් පොලි ලබා ගන්නවා වගේ නිවැරදි තැන මනාපය සටහන් කරන්න ඔබට අපි වග කියනවා.
2015 11 දෙනෙක් පාර්ලිමේන්තු ඇරුවා එක්සත් ජාතික පෙරමුණෙන් කී දෙනෙක් බහරගමට මොනවා හරි තඹේකවත් සේවයක් වැලියටේක සේවයක් ගඩොල් කැටේක සේවයක් කළා තියෙනවා නම් දුන්නට කමන්නේ අනික් අයට නම් දෙන්න යන්න එපා.